A good day to you all. ඔබ සියලු දෙනාටම සුබ දවසක්. අද අපි අලුත් පාඩමකින් ඔබ සමග මුණ ගැහෙමු. ඊට කලින් අපි කතා කරපු පාඩම් කීපයක්ම ඔබ නරඹලා තියෙනවා. ඒ ගැනම ඔබ සියලු දෙනාටම ස්තුතිවන්ත වෙනවා. අදත් ඉතාමත් වැදගත් O level අපොසු සාමාන්‍ය පෙළ අපොසු උසස් පෙළ විතරක් පමණක් නෙවෙයි ඉංග්‍රීසි ඉගෙන ගන්නට කැමති හැම දරුවෙකුටම වැදගත් වෙන වයස් සීමාවකින් තොරව වැදගත් වෙන පාඩමක් පිළිබඳව කතා කරනවා. අද මගේ පාඩම තමයි prepositions. නිපාත පද. නිපාත පද කියන්නේ මොනවද? නිපාත පදයකින් කෙරෙන්නේ මොකද්ද? නිපාත පද පාවිච්චි කරන්නේ කොහොමද? ඒ පිළිබඳවයි අපි කතා කරන්නේ. So what is a preposition? A preposition is a word which expresses the relationship between two entities. යම් කාණ්ඩ දෙකක් අතර, යම් වස්තුන් දෙකක් අතර, යම් පුද්ගලයන් දෙදෙනෙක් අතර යම් කිසි සම්බන්ධතාවයක් ගොඩනගන්නට යම් වචනයක් පාවිච්චි කරයි නම් අන්නේ වචනයට අපි කියනවා preposition. මේක සාමාන්‍ය අර්ථකථනය. විවිධ අර්ථකථන තියෙනවා. එහෙමනම් මේ prepositions කියන ඒවා ඉංග්‍රීසි භාෂාවේ කොහොමද කොතනින්ද මේ ගොඩනැගෙන්නේ? අපි ඒක ඉස්සෙල්ලා කතා කරමු. There are two word classes in English. ඉංග්‍රීසි භාෂාවේ word classes දෙකක් තියෙනවා. ප්‍රධාන වශයෙන් අපි කොටස් දෙකකට බෙදලා පන්ති දෙකකට. අපි එකක් කියනවා open class, අනිත් එක කියනවා closed class. ඔබට පැහැදිලි කරන්න සරලව පොඩ්ඩක් සියල්ලම මේ open class කියන්නේ විවෘත පන්තිය. මොකද විවෘත කියන්නේ? ඇරලා තියෙන ගැරළුවක්. මේ විවෘත පන්තියේ අපිට දකිනවා nouns, verbs, adjectives, adverbs. Nouns කියන්නේ මොනවද? නාම පද. ඇයි මේක විවෘත පන්තියේ තියෙන්නේ? අපි දවසින් දවස මේ කතා කරන මොහොතේ වුණත් ඕනම කෙනෙකුට මේ භාෂාවට අලුත් වචන එකතු කරන්න පුළුවන්. අලුත් නිෂ්පාදනයක් එනකොට, අලුත් සොයා ගැනීමක් එනකොට, ඒ වචනත් ඒ සොයා ගැනීමත් එක්ක අලුත් වචන එනවා. අපි පුංචි කාලේ, මම පුංචි කාලේ අපිට ටෙලිවිෂන් තිබුණෙත් නැහැ, කම්පියුටර් තිබුණෙත් නැහැ. හැබැයි අපි ඒ පුංචි කාලේ ටෙලිවිෂන් කියන වචනේ අපි අලුතින් ඉගෙන ගත්තා. රූපවාහිනී ඊට පස්සේ ඒත් එක්ක ඇන්ටනා මේ වගේ වචන අපි අලුතින් ඉගෙන ගත්තා. අපේ එදිනදා ජීවිතේ අපි වාග්මාලාවට මේ වචන එකතු කරගත්තා. ඒ වගේ අලුත් නිෂ්පාදන එක්ක අලුත් නිපැයුම් එක්ක දවසින් දවස පුළුවන් වචන එකතු කරන්න මේ භාෂාව. එහෙනම් මේක තියෙන්නේ ඕපන් ක්ලාස් එක. දැන් මේ ක්ලෝස් ක්ලාස් කියන්නේ ක්ලෝස් කියන්නේ සම්මූර්තයි වහලා තියෙන්නේ. මේකේ තියෙන එක කාණ්ඩ, එක වර්ග මේ ඉංග්‍රීසි භාෂාව තුළ එක තාම වැදගත් කොටස් තියෙනවා. උදාහරණයක් ගත්තොත් pronouns, සර්වනාම. අපි ඈත අතීතයේ ඉඳලා ගත්තාම ඉංග්‍රීසි භාෂාව ආරම්භ ඉඳලා ගත්තාම මේ pronouns සර්වනාම. I, we, you, they, he, she, it. ඒකට I, me, my, mine මේ වගේ වචන. මේවා අලුත් නිෂ්පාදනත් එක්ක කියලා අලුතෙන් එකතු කරන්න බෑ. එහෙනම් මේක වහලා තියෙන කාටවත් මේක එකතු කරන්න බෑ. අපි ගත්තොත් එමු conjunctions, සංදි පද. And, but, oh, either, neither. මේ වචන අලුතෙන් එකතු කරන්න බෑ. මේ භාෂාවේ තියෙන ඒවා තමයි අපි පාවිච්චි කරන්නේ. අනේ close class එක ඇතුලේ තියෙන එක තමයි මේ prepositions කියන්නේ. මේකේ මහා විශාල සංඛ්‍යාවක් නැහැ. බොහොම අතලොස්සක් තියෙනවා. මේ prepositions ලොකු වචනක් නෙමෙයි, දිග වචනක් නෙමෙයි, චූටි වචන. ඒ preposition සමහරට අකුරු 2යි, 3යි, 4යි, 5යි මේ වගේ පුංචි වචන ටිකකින් ලොකු වැඩක් කරන්න පුළුවන් මේ භාෂාව ඇතුලේ. අන්නේ පිළිබඳව තමයි අද මම කතා කරන්නේ. එතකොට ඔබට මම පැහැදිලි කරා word classes දෙකක් තියෙනවා. open class and closed class. ඒතර closed class එකේ සම්මූර්ත පන්තියේ තමයි මේ prepositions කියන ඒවා එන්නේ. එතකොට මේ prepositions කියන්නේ ඔබ අහලා තියෙනවා. මම කිව්ව සරලව අපිට වැඩිම බලමු පස්සේ in, on, under, off, behind. මෙන්න මේ වගේ වචන. on අකුරු කීයද? 2යි. in අකුරු 2යි. ඒතර මෙන්න මේ වචන වලට අපි කියනවා preposition. මේක preposition එක වඩපත් උනේ කොහොමද? දැන් බලන්න මේ වාක්‍යය. The book is on the table.
The book is on the table. එතකොට මේක ප්‍රධාන නාමපද දෙක තමයි book table. මම ඔබට කිව්වට book table දරුවනේ book table කියවට තේරෙන්නේ නැහැ. ඔබ බලයි මොනවද මේ කියන්නේ? මම මෙහෙම කිව්වොත් the book is the table. The book is the table. ඒත් ඔබට අර්ථයක් නැහැ. මේසේ තමයි පොත. මේසයට පිස්සුද. එහෙමත් හිතෙන්න පුළුවන්. එහෙනම් අපි ගොඩනගනවා the book is on the table. අන්න බලන්න on කියන වචනේ අන්නර book සහ table අතර සම්බන්ධතාවයක් උනා. දැන් අපි වෙන වචනයක් ගමු. The book is on කියන එක අයින් කරමු. අයින් කරමු. The book is beneath the table. Beneath the table. beneath කියන්නේ යට. එතකොට book table සම්බන්ධ කරනවා. beneath. එහෙනම් preposition එක මාරු වෙනකොට අර්ථය වෙනස් වෙනවා. එහෙනම් we can build up meaningful sentences using prepositions. එහෙනම් prepositions අපි භාවිතා කරලා ලස්සන අර්ථවත් වාක්‍ය නිර්මාණය. And we can change the meaning. අර්ථය වෙනස් කරන්න පුළුවන්. දැන් අපි ඉස්සරහ කිව්වේ the book is on the table ගාම ඔබ බලන්නේ උඩ. The book is under the table නැත්නම් beneath the table කිව්වොත් ඔබ බලන්නේ යට. එතකොට මේ අන්නර දිශාව වෙනස් කෙරුවේ, තැන වෙනස් කෙරුවේ අර book කියන එකවත් table කියන එකවත් නෙමෙයි. අන්නර preposition. අන්නේ වචන වල අපි කියනවා prepositions කියලා. එතකොට අපිට පැහැදිලි prepositions අපි බැලුවොත් එහෙම we'll see some examples for prepositions. දැන් මේ තියෙනවා මම කියනවා ඔබට some common prepositions. common පොදුවේ පාවිච්චි කරන prepositions. About, across, after, against, alone, among, around, at, before, behind, below, beside, between, beyond, by, but, down, during, except, for, from, in, inside, into, near, off, මේ වගේ වචන ගණනාවක් තියෙනවා. ඒතකොට මෙන්න මේ වචන අපි කියනවා මේවට prepositions කියලා. දැන් මේ preposition එක අපිට ඇත්තටම specific meaning එකක් සමහර වචන වලට ගන්න බෑ. It is difficult to specify the meaning of prepositions. නිපාත පද මෙන්න මේක තමයි වචනේ අර්ථය කියලා specify කරන්න බෑ. මොකද according to the context sometimes the meaning changes. අර්ථය වෙනස් වෙනවා. දැන් අපි ගත්තොත් example එකක් buy කියන්නේ අපි අහලා තියෙන buy නිමල් ගොත් එහෙම නිමල් විසින්. එතකොට විසින් එතන. ඒ buy කියන එක අපි පාවිච්චි කරන වෙන අර්ථයකට. by the river. river කියන්නේ ගඟ. එහෙනම් by the river. ගංගා අද්දර. චිත්‍රපටයේ තියෙන ඉස්සර. by the river. හරි. එතකොට come and sit by the side of me. එහෙම come and sit by the side of me. මගේ අභියසින් ඔබ එන්න වාඩි වෙන්න. ඒතර මේ අර්ථයෙන් ඒ වාක්‍යයට අනුව තැනට අනුව වෙනස් වෙනවා. මේ වගේ වචන ගණනාවක් තියෙනවා. ඒ වගේම තමයි සමහර ක්‍රියාපද සමහර verbs ඒ කියන්නේ සමහර ලාවට adjectives නාම විශේෂණ පද මෙන්න මේ ඒවා අර්ථවත් කරන වාක්‍යයකට නිර්මාණය කරන්න සමහර වෙලාවට ඒ වචනයත් එක්කම නිතරම භාවිතා කළ යුතු prepositions තියෙනවා. ඒක preposition එක නිපාත පදේ වැරදුනොත් වාක්‍ය වැරදෙනවා. The example එකක් ගත්තොත් angry. අපි පොඩි කාලේ ඉඳන් angry නේ. angry කියන්නේ තරහයි. I'm angry. කාත් එක්කද? ඔබත් එක්ක. I'm angry with you. මම ඔයත් එක්ක තරහයි. එතකොට I'm angry with you. මොකටද තරහ? ඔයා එක එක වමට කියනවා. කිව්වනේ. I'm angry with you at your words. බලන්න. angry with ඊළඟට at. මෙන්න මේ preposition. I'm angry with you at your words. ඔයා කියන වචන වලට එක එක වල කියනවනේ මට ඒන මොනවත් එක තරහයි. ඊළඟට අපි ගත්තොත් එහෙනම් different. different කියන්නේ වෙනස්. මේක adjective එකක්. හරි? ඉස්සෙල්ලා එකත් adjective එකක්. එතකොට different එක්කේන preposition එක තමයි different එක වෙන එකක් පාවිච්චි කරන්න බෑ. different from. Right? Their customs are different from ours. අපේ චාරිත්‍ර වාරිත්‍රවලට වඩා උන්ගේ වෙනස්. දැන් අපි ගත්ත verb එක sympathize. sympathize කියන්නේ අනුකම්පා කරනවා. එහෙනම්
මම වාක්‍ය නිර්මාණය කරනවා. අපි සිම්පතයිස් කරනවා අනුකම්පා කරනවා. අපි කෙනෙකුට අනුකම්පා. කෙනෙකුට කිව්වම අපිට ටු කියලා හිතනවා. නෑ වෙනස්. එහෙනම් ටු පාවිච්චි කළොත් වාක්‍ය වලදී nobody sympathized with that old lady. එහෙනම් ඒ මහලු කාන්තාවට කිසි කෙනෙක් අනුකම්පා කළේ නැත. sympathize කළේ. එහෙමනම් මම ඔබට කිව්වා දැන් prepositions නිපාත පදවලින් යම් කාණ්ඩ දෙකක් අතර නාම පද දෙකක් අතර වෙන්න පුළුවන්. වස්තුන් දෙකක් අතර, පුද්ගලයෝ දෙදෙනෙක් අතර, beings සමහර සත්තු අතර මේ සම්බන්ධ දෙයක් ගොඩනගා ගන්න පුළුවන්. The cow is under the tree. The cow on tree. Cow under tree. එහෙනම් the cow is under the tree. එහෙනම් under කියන වචනේ තමයි ඒ එළදෙන කොතනද ඉන්නේ කියලා හොයන්න. එහෙමනම් ඒ වගේ සමහර වචන තියෙනවා. දැන් මේ බලන්න මම පොඩි වගුවක් ඔබට දැන් this way තිරේ ඒ වචනේත් එක්ක අපි භාවිතා කළ යුතු preposition එක නිපාත පදේ මොකක්ද? provided. provide කරනගෙන සපේ. එහෙනම් provided with එහෙම නැත්නම් for provided with ඊළඟට ඒත් එක්ක එන තව වචනයක් තමයි for. හරි ඉස්සලා angry with act ඒ වගේ. ඊළඟට believe විශ්වාස කර. believe මම ඔබ විශ්වාස කරනවා. මම දෙවියන් වහන්සේ විශ්වාස කරනවා. මම පුනරුත්පත්ති සන. I believe in rebirth. එතන believe in. ඊළඟ careful of. එනනම් ඔබ හිතන්න මම තිරේ අපි තප්පර කීපයක් ඉස්සේ ඔබ හිතන්න මේ වචනේත් එක්ක එන්න පුළුවන් preposition එක මොකක්ද කියලා. අපි ඊට පස්සේ උත්තරේ බලමු. එහෙමනම් prepositions කියන්නේ නිපාත පද වලින් කෙරෙන්නේ මොකද්ද? යම් නාම පද කාණ්ඩ දෙකක් අතර යම් කාණ්ඩ දෙකක් අතර සම්බන්ධතාවය ගොඩනගන එක. මේ prepositions එන්නේ මොනවත් එක්කද? කොතනද එන්නේ? open class ද close class ද? close class. සංවෘත පන්තියේ තියෙන්නේ. එහෙනම් විභාග දෙපාර්තමේන්තුවේ වගේම පාසල් වලින් හදන ප්‍රශ්න පත්‍ර මේ හැම එකටම කුංචි කාලේ අපි 3 4 5 ඉඳලා අපි නිතරම ප්‍රශ්න පත්‍ර හදනකොට මේ ප්‍රශ්නයක් preposition සම්බන්ධයෙන් ප්‍රශ්නයක්. මම දැක්ක A level general English book එකේ text book එකේ කීප සැරයක්. ඒ වගේම O level text book එකේ grade 10 මේ හැම එකම කීප තැනක. grade 9 මේ හැම එකම කීප තැනකම මේ prepositions ගැන කතා කරලා තියෙන ළමයින්ට මොකද මේක ඉතාල වැදගත් පාඩමක් නිසා. අපි බලමු පහුගිය අවුරුදු කීපයක ආපු ප්‍රශ්න කීපයක්. දැන් මම ඔබට කියවනවා. ඔබට තියෙන්නේ this way. Read the passage and fill in the blanks with the prepositions given. දීලා තියෙන වචන around, under, through, in front. මේක තමයි the children went blank the gate. එහෙනම් උත්තරය the children went through the gate. There was a fence වැට. මොකක් වටේ තියෙන්නේ? වත්ත වටේ. එහෙනම් around the garden. එතකොට in the middle of the garden there was a small house. In front of ඉදිරියේ. In front of the house there was a mango tree. An old man was sitting under the tree. මේ වචනවල මේ නාමපද සහ මේ ඒ කාණ්ඩවල සම්බන්ධතාවය ගොඩනගන්න අපි භාවිතා කරපු වචන තමයි මේ preposition. අපි මෙහෙම නිකන් කිව්වොත් එහෙම the children went the gate, there was a fence the garden, the middle in the garden, middle of the garden there was a small house, the house no meaning. තේරුමක් නෑ. එහෙනම් අපි වාක්‍ය ටික හදලා කියනවා the children went through the gate, the fence there was a fence around the garden, in the middle of the garden there was a small house. අපි තව ප්‍රශ්නයක් ගන්නවා. මේ ප්‍රශ්න ආවේ O level paper එකේ පළවෙනි paper එකට. දෙවෙනි paper එකට එනවා නම් අපි දෙවෙනි paper එකේ grammar ප්‍රශ්නෙට එනවා. මේ prepositions තනියම නෙමෙයි. මම අර ඉස්සලා අර close class එකේ සම්මුත පන්තියේ තියෙන බොහෝ දේවල් එකතු කරගෙන ඒ පිළිබඳව ඔබ දන්නවද බලන්න passage එකක් හදලා text එකක් හදලා ඒ text එකේ හිස්තැන් කරනවා. දැන් අපි තව ප්‍රශ්නයක් එනම් බලනවා.
Fill in the blanks with the correct prepositions given in the list. The first one is done for you. එතකොට මෙන්න වචන ටික on, off, up, for, in, with. මේ prepositions. We are getting our vacation next week. If you have not fixed up anything, ඊළඟට blanks වගේ තියෙනවා. ඔබ හිතුවට පස්සේ ඔබට පුළුවන් ආයි පාරක් බලන්න. ඔබ හිතුව උත්තරේ හරිද? මේ වගේ තවත් ප්‍රශ්නයක්. Read the following note and fill in the blanks with suitable prepositions given in the box. Prepositions ටික උත්තර ලියන්න කියලා දීලා තියෙන වචන ටික මේවා. With, on, for, through, to, before, at. එහෙනම් ඊට පස්සේ no short notes දෙකක් තියෙනවා. ඒ notes දෙක දැන් ඔබට this way. ඔබ හිතන්න මේකට කොයි උත්තරේද ගැලපෙන්නේ මේ පළවෙනි blank එකට මේ දෙවෙනි blank එකට මොකක්ද උත්තරේ? අපි ඊට පස්සේ බලමු මේ උත්තරේ. එහෙනම් මම කව මේ වගේ ප්‍රශ්නයක් O level වල විතරක් නෙමෙයි A level වල විතරක් නෙමෙයි හැම පන්තියෙම දරුවෙකුට තාම වැදගත් prepositions පිළිබඳව යම් අවබෝධයක් ලබා ගත්තාම ඔබට පුළුවන් නිවැරදිව මේ වාක්‍ය ටික නිර්මාණය කරන්න. එතකොට ඒ O level paper එකේ අර මම කව මේක grammar question එකට second paper එකට ප්‍රශ්නයක් කව prepositions විතරක් නෙමෙයි අර close class එකේ තියෙන දේවල් ඔක්කොම කලවමක් කරලා ඔබට ප්‍රශ්නයක් නිර්මාණය කරන්න. එහෙනම් අද අපි කතා කරේ prepositions කියන්නේ මොනවද? ඉක්මනින් මම කතා කළා prepositions කියන්නේ මොනවද? ඔබ හඳුන්වලා දෙන prepositions කියන්නේ ඒ prepositions වලින් කරන්නේ මොකද්ද? ඔබ නිවැරදිව preposition එක පාවිච්චි කරන්නේ කොහොමද? එහෙමනම් අපි තවත් දවසක තවත් පාඩමකින් මුණ ගැසෙමු. ඔබ සියලු දෙනාටම සුබ දවසක්.